දැන් මේ මාතෘකාව වෙලා තියෙන මේ අවිනාශය ගැන ගත්තත් අපි දැන් ගොඩක් දෙනෙක් දන්නවා මේ සිංහ රාජ්‍ය අපිට සිදුවන කියන්නේ අවිනාශය. එතකොට නායකතුමනි තරුණයන් විදියට අපි ගොඩක් රූපෝපන අඩස්ට්‍රාන් වගේ දේවල් මේ ක්‍රියාත් කරන් යද්දී රජයක් විදියට වෙන්න ඕනේ ඒවා දිරිමත් කරන්නේ. ඒ වෙනකොට මේ රජය කරන් මේ ප්‍රතිපත්තියේ සිංහ රාජ්‍යයේ සඳහා මේ සිදුවන විනාශය ඇත්තක්ද ඔබතුමන් දැනන මතය තුමා දෙන්න. සිංහ රාජ්‍ය පිළිබඳව රජය යෝජනා කරන්නේ පරණ වැඩසටහනක් තිබුණා. එහි ජලාශය ඉදි කළා. ඒ ජලාශ වලින් හම්බන්තොට ජලය ගෙනියන්න. ඒක නීතියට විරුද්ධයි. අපිට නීතිය කඩ කරලා තමයි හදන්න පුළුවන්. 88 නීතිය ක්‍රියාත්මක කරනවා නම් මේක හදන්න බැරි වෙනවා. ඒ නිසා අපි ඒකට විරුද්ධ වුණා. අපාර විවිධ යෝජනා ඉදිරිපත් කළා තිබුණා. එක පැත්තකින් තියෙන ප්‍රශ්නේ බින්ගාගේ මිල්වලාගගේ තියෙන ජලගැල්ම. ඒ නිසා විශේෂයෙන්ම සිංහ රාජ්‍යයේ අඩවියෙන් පිට ඇති කරන ජලාශ ගැන තව යෝජනා කැල්ලා තිබුණා බින්ගකින් ජලය ගේන එක. ඒ යෝජනා ගැන සාකච්ඡා කරලා අපි කොන්දේසියක් දාලා තිබුණා. එන යෝජනාව පරිසර වාර්තාව ගන්න ඕනේ. බින්ගයක් නම් ඇත්ත වශයෙන්ම මේ බින්ගේ සුරක්ෂිතභාවය ගැන වාර්තාවක් වුණායි. කෙසේ හෝ මේ කරන හැටි කිසිම යෝජනාවක් සිංහ රාජ්‍ය වනාන්තරයට හානියක් වෙන්න බෑ කිව්වා. මොකද මේක පැරණි වනාන්තරයක්. ඒ වගේම රට මැද තියෙන්නේ මම හිතන්නේ මේ ප්‍රදේශ ගණනාවක් වොට්ටන්ටන් ඉඳන් මේ වෙනකන් ත්‍රිපාදාරය මාර්ගයෙන් අපිට රටේ කාබන් සින්ක්ස් ඇති කරන්න තියෙනවා. ඒ නිසා මේවා කඩාකප්පල් කරන්න ගියොත් මේ සිංහ රාජ්‍ය අනේ ගස් කපන්න ගියොත් විශාල හානියක් ඇති වෙනවා. සමහරු කියනවා මෙතන අක්කර 5ක් කපලා තව තැනකින් අක්කර 5ක් ගමු කියලා. මෙතන තියෙන අවුරුදු 50ක 100ක 150ක ඒ මේ ගස් කොළන් වලින් ඇත්ත වශයෙන්ම කාබන් ඉඳ ගැනීමටත් කාබන් සින්ක් එකක් ක්‍රියා කරන එක මේ අලුතෙන් ඇති කරන අක්කර 10කින් 20කින් කරන්න බෑ. ඒක අපි සියලු දෙනාම දන්නවා. ඉතින් ඒක බොළඳ කතා. දැන් තියෙන්නේ අපිට විශේෂයෙන්ම පැඩිස් කියුසුමානුව යනවා නම් අපිට මෙහෙම වනාන්තර කපන්න බෑ. අපිට තියෙන වනාන්තර වැඩි කරන්න. මේවා ගස් කපන්නේ කියන්නේ ඒක විශාල පාඩුවක්. මෙහෙම වනයක් ලේසියෙන් හම්බ වෙන්නේ ට්‍රොපිකල් රේන් ෆෝරස්ට්. තවත් ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න හැකියාව තියෙනවා. නායකතුමනි දැන් එක පැත්තකින් පරිසර විනාශය යනවා ඒකම සමාජයේ ගොඩක් කටිය මේ කතා වෙන දෙයක් තමයි මේ භාවිතයේ නුසුදුසු පොල් තෙල් දානයනය කරලා තියෙනවා. ඒකට ඒ ගැන එක පක්ෂ වලින් ආණ්ඩුවේම පාර්ශව කිහිපයකින් එක කතා කියලා තියෙනවා. අතර මේකෙන් පෙළෙන්නේ අතම අත්ත වසන් කළා මේගොල්ලෝ වෙන කටයුත්තක් කරගෙන යනවා කියලා. අතර අපිට මේ තරුණයන් විදිහට මේක ගැන දැනගන්න විදියක් නෑ. ඔබතුමාගෙන් අපි දැනගන්න කැමති මොනවද මේ ගැන නීතිමය කටයුතු කොහොමද මෙයා මේකට ඇක්ෂන් එකක් ගන්න කියලා මෙයා දැනගන්න. ඇත්ත වශයෙන්ම මේ ගැන කවුරුත් සම්පූර්ණ කරුණු දන්නේ නැහැ. ආණ්ඩුවයටවත් කියලා නැහැ. ඒක ඉල්ලනවා. දැන් පාර්ලිමේන්තුව ඇතුලේ පිටින් දෙකම අපි දැනගන්න කැමතියි. අපිට ප්‍රධාන කාර්යයක් තියෙනවා. කාරණා දෙකක් තියෙනවා. එකක් පොල් වගා. පොල් කර්මාන්තයේ දියුණු කිරීම. අනික විශේෂයෙන්ම පාරිභෝගිකයන්ට සාධාරණ මිලකට පොල් ලබා දීම. මෙතනදී දෙකම සිදු වෙනවා. දැන් පොල් විශේෂයෙන්ම මේ අවස්ථාවේදී පොල් මිල වැඩි වෙන අවස්ථාවකදී කාටකින් ඒක යම්කිසි මිල මට්ටමක පාලනය කරොත් අද තියෙන ආර්ථික තත්ත්වය අනුව විශේෂයෙන්ම කුඩා පොල් ඉදන් තියන අයගේ ආදායම ටිකක් වැඩි වෙනවා. මොකද වැඩි මේ කාලේදී හැම රැකියාවම කරන්න බෑ ආදායම් නැහැ. අන්නේ මාර්ග අනික් අතට ඒක පාලනය කරගන්න ඕනේ. නැත්නම් ඒක ඇත්ත වශයෙන්ම
ඒක පාලනේ නෙකෙරුවත් පාරිභෝගික හානියක් වෙනවා. මෙතන ඒක නෙමෙයි සිදු වෙලා තියෙන්නේ. මේක පාලනය කරනවා කියලා මුවාවෙන් ඇත්ත වශයෙන්ම පොල් තෙල් ගෙනල්ලා. පොල් තෙල් ගේන්න උවමනාවක් නැහැ දැනට. විශේෂයෙන් මේ ප්‍රශ්නේ තිබුණේ පාම් ඔයිලුයි පොල් තෙල් අතර. පොල් කර්මාන්තය අතර. දැන් පොල් තෙල් ගෙනල්ලා තියෙනවා. ඒක පොල් තෙල් ගෙනාවහම බලන්න සම්පූර්ණයෙන්ම පොල් මිල අඩු කරනවා. ඒකත් වගාකරුවන්ට හානියක්. අනික මේ පොල් තෙල් ගෙනලා තියෙන පොල් තෙල් ගැන ලෝකෙට කියලා ගෙනාවේ නැහැ. මේක ප්‍රගතිය ගැන විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් විස තෙල් දෙන එක ගැන අපි වෙලා තියෙනවා. ආණ්ඩුව සමහර විට සීනි ගේන අයට උදව් කරනවා, සමහර විට පාම් ඔයිල් ගේන අයට උදව් කරනවා, සමහර විට පොල් තෙල් ගේන එක නෙමෙයි එක ප්‍රතිපත්තියක් කියලා කියන මෙන්න මේ අවස්ථාවේදී මෙහෙමයි අපි ක්‍රියා කරන්නේ. අපිට සිදුනවා සමහර විට ආනායක පිට මෙන්න මෙහෙම මේ නිෂ්පාදනය අපි ඉස්සෙල්ලා ආරක්ෂා කළා. හිඟයක් තියනවා නම් අපි ගන්න පියවර විකල්ප කුමක්ද කියලා. ඒක මෙහෙ කළා නැහැ. ඉතින් මේ ගැන විශාල ප්‍රශ්නයක් තියෙනවා. කවුද කරේ මොකද්ද කරේ? දැන් මේ ඉස්සෙල්ලා සීනි මේ වෑගෙනවා. දැන් පොල් තෙල් ගෙනල්ලා තියෙනවා. අන්න ඒකයි වෙලා තියෙන ප්‍රශ්නේ. අනික මේ පොල් තෙල් ගේන්න ඒ තැන් වලින් සාමාන්‍ය වශයෙන් මිලදී අරගෙන නැවත දාලා ගේන්න ඉස්සෙල්ලා කෙටි කාලයකින් පොල් තෙල් මෙහාට ආවා. අන්න ඒකයි ලොකුම ප්‍රශ්නේ. නම් පොල් තෙල් ගෙනාවන එතන ඕඩර් එකක් දාන්න ඕනේ. ඇනියුම් කරන්න ඕනේ. එහෙත් තියෙනවා නම් හිඟයක් ඒකෙන් පස්සේ එකතු කරගෙන නැවේ දාලා එවන්න ඕනේ. ඉතින් ඒ කාලේ යන්න ඉස්සලා කොහොමද පොල් තෙල් ආවේ ලංකාවට? මුදේද? තවත් ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න අවස්ථාවක් තියෙනවා. My good sir, as you always as you always focused into sustainable development during your entire period of entire tenure, it was always the world needs more of sustainable development. So, what is your viewpoint right now? What Sri Lanka wants, what Sri Lanka needs, and what the entire world needs when it comes to sustainable development? Because as we see, there's no sustainable development right now in the country as well as in most parts of the world. No, we have to get it. COVID itself has basically brought our attention, and what we hope to do, I will address that when I'm speaking, as to what we have to do in Sri Lanka. That is essential. And the climate change has to be addressed. President Trump, when he came, he tried to sort of sabotage that climate change effect, but the others stayed on to it. So we have only got to accelerate the procedure. That's one of the options. ගැටලු ඉදිරිපත් කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. තවත් හැකියාවක් තියෙනවා නම් හරි නායකතුමනි මම අර පළවෙනි ප්‍රශ්නෙටම තාත් එක කාරණයක් ඉදිරිපත් කරන්න. මෙතර මේ විරුද්ධතාවය තියෙද්දි තවමත් රජයට මේ විනාශය කරගෙන යන්න හැකියාව ලැබී තියෙන්නේ පරිසර වනත තුල හෝ පරිසරයට සම්බන්ධ නීති රීති වල තියෙන ලූපෝල්ස් හින්දාද නැත්නම් ඇත්තටම මේ නීති පද්ධති උල්ලංඝනය කිරීමත් එක්ක නීති අනුව සිංහරාජයේ කොලයක්වත් කඩන්නේ. මේ අනිත් අවස්ථාවක් කරනවා වගේ නීතියෙන් පිට ක්‍රියා කරන්න හදනවා. මේ තව එක උදාහරණයක් ආණ්ඩුව නීති ආධිපත්‍යය කරු කරන්නේත් නැහැ. නීතියෙන් පිට ක්‍රියා කරන්න හදනවා. ඒ නිසා තමයි අපි විශේෂයෙන්ම ඒ ගැන අවධානය යොමු කළා. ඒ පිළිබඳ මම දැන්ට ව්‍යාපාර ආරම්භ වෙලා තියෙනවා. ඊට වඩා විශාල උද්ඝෝෂණයක් ලාකසිත ගෙනියන්න තියෙනවා මේක නවත්තන්න. මොමේ නීතිය කඩන එක. ඒක පොඩි නීතියක් ඇදුවත් කූඩුවට දාන්න. මොකයි වෙන්නේ? එහෙම මොකද වෙන්නේ? හතර දෙනෙක් මොටර් බයිසිකලේ දාගෙන යන එකත් නීතිය කඩන එකක් නේ. ඒක හතර දෙනෙක් මොටර් සයිකලේ දාගෙන ගියම මොකද වෙන්නේ? හා? පොලිසිය නවත්තන. ඊළඟට සාවිදා. ඒ වෙලාවට කූඩුවේ දාන්න. මේක බලන්න.
4 දෙනෙක් දාගෙන යන්නේ එක නෙමෙයි. කවුරුත් තාම පොලිසිය ගෙනින් තියෙනවා. සංවිධානය. ඔයගොල්ලේ නීතිය කියවන්නේ. තවත් අවස්ථාවක් දෙනවා ඔන්න කීප දෙනෙක්. So, honorable leader, the party here, I'm representing both of you. So, understanding the present, the status quo of the country, we see that the country is actually leading to an anarchy for what's happening as of now. So, I want to know what's the standpoint of this party about this present government leading this country to an anarchy. And what is this party going to do in the future in order to escape this issue? Well, the country has given this government a mandate. Till 2023-2024, they will go ahead. The president has increased his powers to the 20th Amendment. So whatever you can stop through agitation, we should stop. Other than that, you are going to inherit a government, especially that will be not a shambles. The economy to go on like this, and the administration. Even the implementations of laws would have deteriorated. So let's be realistic. From there you have to see how you can build the country up again. Now we feel that our main issue today is what are the options and the alternatives you have for that. UNP is preparing it, that's why we are not being too active on, we have highlighted these issues, but otherwise we haven't, because we feel that the country must have alternatives, alternative policies. It applies to you all, because you all are in your 20s, 30s. You have at least another 40, 50 years to bet. So what's the type of country you want? That you have to decide. When we came to power in 77, President Jawad, we all decided we didn't want what went on. You couldn't eat rice for 2 days. You could only get 2 tires for your car. If you had a motor bicycle, 1 tire. You couldn't even get any clothes because 2 years the government gave per year. So there could have been no shirts and denims like this. So it was a different proposition, but we changed it. And now they've gone and tried to even amend the fundamentals of a free economy. And in this time we are going to suffer. That we have to go through. Do we like it or not? That's the consequence. How do we take it out? Yes, we do have. Some of the things we have been thinking and mentioned today because relevant to the thing, but others also we are looking at how you bring the economy around fast, especially. And then what about the growth? One is getting out of the hole you're in, but that is not enough. Once you get out of the hole, are you going to run fast or not? Those are the issues that we are faced with. So we want to do both of those. And that's what we are working out and put to you all what those policies are going to be. We have to modernize. We have to go ahead. Okay, now they have tried. We brought the country to a certain level by 290. Economy was functioning, it was open, we had freedom. Now you tried, they opposed it, they came up with their own solutions. So now you are seeing the solution. And decide where you want to go from. You have to change the constitution, you have to change the electoral system. All that is discussed in the coming 2-3 years. We do have many ideas how the law should be enforced and have everything ready. UNP is the only party which can take over the government in a crisis and run ahead. Sometimes we reduce to 8, 10 or 1, but when the crisis comes, well, only people can manage it with solutions and with connections around the world with the UN. So I think it's a good question and we have to talk this over the next. Well, the situation will also keep developing. We can't tell you what exactly to do 1 year hence, but we keep those options open.
මම ප්‍රශ්නේ උත්තරයක් අපේ පස්සේ සභාපතිතුමාට රට අරාජික තත්ත්වයකට ගමන් කරමින් තිබෙනවා. මේ සම්බන්ධයෙන් අපේ පක්ෂයේ ස්ථාවරය ඉදිරි ස්ථාවර තමයි අපි දැනුවත් කරන්න ඉන්නේ. ගන්න පියවර අද එකක් ගැන කියන්න. ඊළඟට ආර්ථිකය ගැන නීතිය සාමය කොහොමද නීතිය ඇති කරන්නේ අත පරිපාලනය නැති වෙලා. ඉතින් මේ හැම අංශයක් ගැනම අපි මම හිතන්නේ මේ අවුරුදු දෙකේදී අපිට කතා කර ගන්න පුළුවන්. අපි ගන්න පියවර එකට ක්‍රියාත්මක කරන්න තමයි විශේෂයෙන්ම අලුත් අය, තරුණ අය, වෘත්තීය වේදීන්, නීතිඥයන්, අපේ ග්‍රාමීය ප්‍රදේශවල වැදගත් පුද්ගලයන්, ගුරුවරු එහෙම උගත් කණ්ඩායම් අපි එකතු කරගෙන ගමන යන්න බලන්න. ඒ අයගේ පක්ෂයක් ඇටියට මේක සකස් කරනවා. හරි නායකතුමනි ඔබතුමාට ස්තුතියි මේ පැහැදිලි කිරීම ඉදිරිපත් කරාට ඔබතුමාට හැකියාව ලැබෙනවා දීර්ඝ වශයෙන් ඔබතුමාට. මිත්‍රවරුනි අද මෙතෙන්ට පැමිණිලා ඔබේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න අවස්ථාව ලැබීම ගැන මම සන්තෝෂ වෙනවා. මොකද මේ කතා කරන මේ අයිතිය තියෙනවා දැනගන්න. ඒ ඔබේ අනාගතය. අපිට වඩා අවුරුදු 50ක් 60ක් ජීවත් වෙන්න ඇගේ අනාගතය. කොහොම ලෝකෙටද අපි ඉන්නේ? 20 50 වෙනකොටත් මේගොල්ලේ තරුණ භාවයේ ටිකක් නැති වෙනවා විතරයි. වෙන මොකුත් වෙන්නේ නැහැ. ජීවිතේ මොකද්ද කියලා අපි දැනගන්න ඕනේ. දරුවන්ගේ ඒ ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඉතින් මේවා අපෙන් දැනගත් එකට ගන්න අන්තිම පැමිණීම ගැන මම ඉස්තුති කරන අපි පිටින් පිට මුණ ගැහිලා මේවා සාකච්ඡා කරමු. ඒ ඔබේ අනාගතයට අදාළ එක කාරණයක් තියෙනවා. ඒක දැන් බලපාන එක. ඒක ඔබේ අනාගතයක් තියෙන්නේ නෙවෙයි. ඒ වගේම අනාගත පියවර කුමක්ද කියලා සාකච්ඡා කරලා තියෙනවා. ඒ තමයි විශේෂයෙන්ම පරිසරයට අනුව සිංහලයි. අපි පරිසරයට හිතකාමී හිටියේ. ඒත් අපි සීග්‍රයෙන් හැම වෙලෙම ක්‍රියා කරේ නැහැ. COVID-19න් පස්සේ පිට වැටිලා ලෝක හැම එකම වැටිලා තියෙනවා සීග්‍රයෙන් ක්‍රියා කර යුතුයි කියලා. තියෙන පරිසරය ආරක්ෂා කරන්නටත් ඕනේ. ඒ වගේම ඒවා සඳහා ගතියුතු අලුත් පියවර නීති පද්ධතිය සියල්ලමත් සීග්‍රයෙන් ක්‍රියා කර යුතුයි කියලා. දැන් ඉස්සෙල්ලම තියෙන්නේ අපිට තියෙන සම්පත්තික ආරක්ෂා කරන. ඇත්ත වශයෙන්ම සිංහරාජ කියන්නේ අපේ ජාතික උරුමය. විජය රජුගේ කාලේ ඉඳන් අද වෙනකන් සිංහරාජ්‍ය වනාන්තරයක් හැටියට ආරක්ෂා වෙලා තියෙනවා. එනත් තැන්වල කියන්න පුළුවන් රජ රට ඒ කාලේ වනාන්තරය කැපුවා පස්සේ වනාන්තරය ආවා. මේ ප්‍රදේශයේ තියෙන වනාන්තර කපලා තමයි අපි දැන් ජීවත් වෙන්නේ. උඩරට වනාන්තර කපලා තමයි තේ වතු දියෙන්නේ. ඒ සිංහරාජ්‍යය හැමදාම වනාන්තරයක් හැටියට තිබුණා. මේක විශේෂයෙන්ම වැදගත් කාරණයක්. ලෝකෙත් වැදගත් කාරණයක්. මේක ලෝකේ හැමතැනම තියෙන tropical rainforest. ඒක ස්වල්පයි තියෙන. අපි දන්නවා දැන් ඇමසන් නිම්නේ සිදුවෙන හානි. අන්න ඒ නිසා අපි බලන්න ඕනේ මේ විශේෂයෙන්ම සිංහරාජ්‍ය ආරක්ෂා කරගන්න. සුද්දාන්ගේ කාලේ සිංහරාජයට කිව්වේ සිංහරාජ මූකලන්. ඒ සිංහරාජයේ ගස් කපන එකෙන් ආරක්ෂා කරන්න තමයි 78 දී ඒ ජයාජයවර්ධන ආණ්ඩුවේ සිංහරාජය මේවැ අනික් ජාතික උද්‍යාන හැටියට වෙන් කරලා තිබුණා. ඒත් අපි අත්ත වශයෙන්ම එතනින් සීමා වුණේ නැහැ. මේකේ වැදගත්කම නිසා 1988 විශේෂයෙන්ම අපි ජාතික උරුම වන භූමි පනත සම්මත කරා. සිංහරාජ්‍ය වෙනුවෙන්. ඒ අනුව ගස් කපන්නත් බෑ, කොළ කඩන්නත් බෑ. බිමට වැටුනොත් කොළේ එකතු කරගෙන යන්න පුළුවන්. වෙන මේකක් කරන්ට බැරි වෙලා තියෙනවා. කොළේ ඒ නිසා විශේෂයෙන්ම
සිංහ රාජ්‍ය ආරක්ෂා කරන්න පියවර ගත්තා. දැන් සිංහ රාජ්‍ය වනසන්ට යනවා. ඒ නිසා අපේ පරිසරවේදීන් මේකට එකතු වෙනවා. ජනතාව පක්ෂ ભેදයෙන්, ಜಾති ભેදයෙන්, ආගම් ભેදයෙන් තොරව කියන්නේ සිංහ රාජ්‍ය ආරක්ෂා කරනවා. පක්ෂයක් හැටියට අපිත් එතෙන්ට ඇවිල්ලා තියෙන්නේ පළවෙනිම මේ නීතිය සම්මත කරගත්ත ජයාජාද මහත්මයාගේ ආණ්ඩුව යටතේ. එහෙනම් අපේ යුතුයකමක් තියෙනවා මේකට පුළුවන් සහයෝගය දෙන්න. ඇයි මම මෙතෙන්ට එන්නේ? 1988 පනත සම්මත කරපු කැබිනට් මණ්ඩලයෙන් ජීවිතය අද ජීවිතයන් අතර ඉන්න එක පුද්ගලයෙක් මම. මම හිතන්නේ අපේ උදාරත්න මතුමා තව එක්කෙනෙක්. ඒත් අපි තමයි අද මෙතන ඉන්න ජීවතුන් අතර ඉන්නේ අපි. ඉතින් අපි හිතන්නේ අපිට මේක ආරක්ෂා කිරීමේ විශේෂ යුතුයකමක් තිබෙනවා කියලා. එතෙන්ට සහභාගී වෙලා එක්සත් ජාතික පක්ෂය කියන්නේ මේක දේශපාලනීකරණය කියලා. මම හිතන්නේ මේක එක්සත් ජාතික පක්ෂයත් වෙන එක පක්ෂයත් අරන් දුවන්න හොඳයි කියලා මේක තමන්ගේ කාරණේ හැටියට. මේකේ මූලික වැඩ කටයුතු කරන්න අවස්ථාව තියෙන්නේ ඉදිරියට එන්නත් ඕනේ මේ රටේ ජනතාව. අපි නෙමෙයි. අපිට පුළුවන් විදිහට අපේ සහයෝගය දෙන්න. අපි දැන් පුළුවන් කරුණු හෙළි කරන්න. මෙන්න මේ සාකච්ඡාවලදී අපි ඒක කළා තියෙනවා. අපි තීරණය කළා තියෙනවා නඩු දාන්න, උසාවියට යන්න. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධාන අනික්වට දැනුම් දෙන්න. අන්න එහෙම අපිට කරන්න පුළුවන් වැඩසටහනක් අපි කරනවා. දන්න අනික් ජාත්‍යන්තර කණ්ඩායම් වලට දැනුම් දෙන්න එහෙම. ඒවා අපේ පක්ෂෙන් කරගෙන යනවා. ඒවා කරගෙන යන්නේ මේකට සහයෝගය දෙන්න. අපිට මේක නවත්තන්න ඕන නිසා. ඒ තාම මේ ප්‍රධාන යුතුයකම තියෙන්නේ අපේ තියෙන පරිසරවේදී ඒක දේශපාලනෙන් තොරව ගෙනියන එකක් හොඳයි කියලා තමයි මම විශේෂයෙන්ම සඳහන් කරන්න කැමතියි. ඉතින් ඒතර පමණ නෙමෙයි. අපි දැන් මට ප්‍රශ්නයක් විශේෂයෙන්ම මේ අවස්ථාවේ අපි මේකෙන් සාර්ථක වුණාම ඊළඟ පියවර කුමක්ද? රට දියුණු කරන්න ශීඝ්‍ර පියවර ගන්න තියෙනවා. ගොඩ වැටුනේ ආර්ථිකයේ ඉදිරියට ගොඩ ගන්නත් වෙන කඩාවැටෙන ආර්ථිකයේ ගොඩ ගන්නත් ඊට පස්සේ වේගයෙන් ඉදිරියට යන්න. දැන් ඒ කරන අවස්ථාවවලදී අපි කොහොම ආර්ථිකයක්ද හදන්නේ? එක්සත් ජාතික පක්ෂයේ අදහස කැප වෙලා ඉන්න හරිත ආර්ථිකයක් හදන්න. වේගයෙන් යන්න ඕනේ. ඒ හරිත ආර්ථිකයක් හැටියට තමයි අපි ඉදිරියට යන්න ඕනේ. එහෙනම් හරිත ආර්ථිකයක් හදන්න නම් ඒ පිළිබඳ නීති පද්ධතියක් අලුතෙන් සකස් කරන්න තියෙනවා. අන්න ඒ පද්ධතිය දිහා තමයි මම හිතන්නේ රටේ අවධානය අද යොමු වෙන්න තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම වන නීති ගැන. අපේ ආඥා පනත පැරණි එකක් හොඳයි. දැනට වැඩ කටයුතු සිදු වෙලා තියෙනවා. පළවෙනි එක අලුත් වන නීතියක් අපි ඉදිරිපත් වන ආරක්ෂා නීතියක්. ඒකට හොඳ උදාහරණයක් තමයි ස්විට්සර්ලන්තයේ වනාන්තර නීතිය පාර්ලිමේන්තුවෙන් 1991 සම්මත කරා අංක 4 දරන පනතේ අත් වශයෙන් සකස් කරායින් පස්සේ ක්‍රියාකරායින් පස්සේ ස්විට්සර්ලන්තයේ වනාන්තර ප්‍රමාණය අක්කර ප්‍රමාණය හෙක්ටයාර් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඊළඟට තියෙනවා ඉන්දියාවේ බැංගලෝරවලදී මේ ප්‍රාන්තයේ කාර්ණක ප්‍රාන්තයේ සම්මත කරා තස්කොළන් ආරක්ෂා කිරීමේ නීතිය. ඒ වගේම එක්සත් රාජධානියේ විශේෂයෙන්ම නාගරික හා ග්‍රාමීය සැලසුම් පනතේ ඒ කියන්නේ අපි ඉස්සර එක ටවුන් ඇන්ඩ් කන්ට්‍රි ප්ලෑනින් ඇක්ට් එකට යටතේ වෙනම නීති ගෙනල්ලා තියෙනවා මේ ගස්කොළන් ආරක්ෂා කරන්නට. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත ගණනාවක වනාන්තර ගස්කොළන් ආරක්ෂා කරන්නට නීති ගෙනත් තිබෙනවා. ඉතින් අපි ඒ අංශය දිහා බලන්න ඕනේ වනාන්තර ආරක්ෂා කරන්න. දෙවනුව තියෙන්නේ අපේ අවධානය යොමු වෙන ගංගාවල ඇලදොලවල. ඒවා ආරක්ෂා වෙන්නේ නැත්නම් ජලය නැහැ. එහෙනම් අපි විශේෂයෙන්ම අපේ මේ රටේ ගංගාවන් ඇලදොල ආරක්ෂා කරන්නට වෙනම ජාතික ප්‍රතිපත්තියක්
ඉදිරිපත් කරන්න ඕනේ. ඒකේ විශේෂ අවධානය දෙන්න ඕන කඳුකරේ. ආරම්භ වෙන ගංගා. මොකද කඳුකරේව වැඩි ආරක්ෂා කරන්නේ නැහැ. ඒක සිංහරාජයත් ඇතුළු ආරම්භ වෙන ගංගා. ඒවා ආරක්ෂා කරන්න අපි විශේෂ අවධානයක් යොමු කරන්න පුළුවන්. ඒ නිසා මම බලන්නේ එහෙම නීති තියනවා ලෝකේ. හොඳ උදාහරණයක් කියලා සමහරු කියන්නේ ජපානයේ ගංගා නීතිය. ඊළඟට පරිසරය ආරක්ෂා කිරීමට නීතිය conservation laws. දැන් ගණනාවක් තියෙන එක සුදුසු සකස් කර ගන්න ඕනේ. එක්සත් ජාතික පක්ෂයේ ගිය ඡන්දෙදි යෝජනා කරා ඇත්ත වශයෙන්ම කුඩා වනාන්තර වැඩසටහන. මිනි ෆොරස්ට් ප්‍රෝග්‍රෑම්. අක්කර භාගයේ ඉඳන් අක්කර 25 වෙනකන් වනාන්තර ඇති කරනවා නම් ඒකට ආණ්ඩුවේ මුදල් සහනාධාර දීලා ඉදිරියට ගෙනියනවා කියන්නේ. දැන් මන්ට ඕන වෙලාවක කණ්ඩායමක් ඇතුළත තමන්ගේ ඉඩමක නැත්නම් ආණ්ඩුවේ ලබා ගන්න ඕනෙත් කරලා ඒ වනාන්තය ඉදිරියට ගෙනියන්න ඕනේ. කර භාගයක් හරි කමන්නේ මොකද දෙන හැම එකෙම කාබන් ලබා ගන්නට තිබෙන අවස්ථා. ප්‍රධාන එකක් තියෙන්නේ විශේෂයෙන්ම ඇඩිස් ගිවිසුම නීතිගත කරන්න. අපි ඒක නීතිගත කරන්න ඕනේ. මේ දේශගුණ විපර්යාසයට පිළිබඳ පනක් දැන් එක්සත් රාජධානියේ climate change act ඒක මම හිතන්නේ වැදගත්. ඒ වගේම ඕස්ට්‍රේලියා වික්ටෝරියා ප්‍රාන්තයේ තියෙනවා climate change act කියලා. ඉතාලියේ තියෙනවා වැදගත් නීතියක්. ඒක මම කියවන්නම්. 2015 නම්බර 221 provisions relating to environment to promote the green economy and to restrict excessive use of natural resources. හරිත ආර්ථිකය ප්‍රවර්ධනය කිරීම සඳහා මේ පරිසරය ආරක්ෂා කිරීම සඳහා මේ ජාතික සම්පත් ආරක්ෂා කිරීම සඳහා කියලා නීතිය සම්මත කරලා තියෙනවා. ඊළඟට තියෙනවා France transition to green growth law. හරිත සංවර්ධනයට පරිවර්තනය කිරීමේ නීතිය. ඊළඟට ජර්මනියේ තියෙනවා ප්‍රධාන ආපෝ climate change act. අන්නේ නීති දිහා අපි බලන්න ඕනේ. ඒවා ගැන සාකච්ඡා කරන්න ඕනේ. ඊළඟට මම හිතන්නේ අපි තමයි අර ජාතික පරිසර පනතයි අධිකාරිය ඇති කරේ. දැන් මේ නීති සියල්ලම ගෙනහම අලුත් තත්ත්වයක් තියෙන නිසා අලුත් ජාතික පරිසර හා conservation ආරක්ෂා කිරීමේ පනතක් ඇති කරන්න ඕනේ. අපි බලන්න ඕනේ ඒ අධිකාරියට උමනා සංශෝධන කුමක්ද? ඒකම දැන් තියෙන අධිකාරී පනත එක අඩුවක් තියෙනවා. අත් වශයෙන්ම පිළිගත් සංවිධාන කියලා කණ්ඩායම ඒගොල්ලෝ එක්ක සාකච්ඡා කරන්නට අත් වශයෙන්ම අලුත් පදනමක් එක්කලා නැහැ. අපි බලන්නේ විශේෂයෙන්ම අන්න එහෙම පදනමකුත් ඇති කරන්න ඒක පිළිගත් කණ්ඩායම් කියලා රාජ්‍යයයි ඒ අධිකාරිය ඒ එක්කත් සාකච්ඡා කරන්න. ඉතින් මේ ඔක්කොම කරන ගමන් අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයකත් අනික ජාත්‍යන්තර සංවිධානයකත් පරිසරය ගැන සාකච්ඡා කරන්න. එතන තියෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ UNFF UN Forest Forum. ඒ තමයි වනාන්තර UN එක්සත් ජාතීන් වනාන්තර එකමුතුව. ඒවට සාකච්ඡා කරන්න මේවට අපි ලියන්න බලාපොරොත්තු වෙනවා. මෙතනින් අපි හිතන්නේ අපි බලන්න ඕනේ මේ රටේ මේවා පදනම් කරගෙන අධික ප්‍රකාශනයකට එන්න. අදහස් අරගෙන අපි හැම එක්කෙනාගේම අධික ප්‍රකාශනයක් ඇති කරගත්තොත් ඒකට ඒක මම හිතන්නේ ක්‍රියාත්මක කරන එකයි ඊළඟ ආණ්ඩුවට තියෙන්නේ. ඉතින් අධික ප්‍රකාශයක් කොහොමද ඇති කරගන්නේ? කොහොමද හැම එක්කෙනාම පරිසරවේදීන් අනික් දේශ කණ්ඩායම් සියල්ලම සාකච්ඡා කරන්න කියන්නේ ඒක වැදගත්. ඒ අධික ප්‍රකාශය තිබුණාම ඒකට අනුකූලව තමයි ශීඝ්‍ර සංවර්ධනය ගෙනියන්නේ. ඒක අපි බලන්න ඕනේ ඒ වගේම හරිත ප්‍රකාශනයකට යන. දැන් ඉතින් මට පේන එක තියෙන්නේ පියවර දෙකක්. රටේ සියලු දෙනාම මේ රටේ සිංහරාජ විශේෂයෙන්
ජාතික උරුමය විනාශ කරන එක නවත්වන්න. දෙවනුව ඒ වගේම අපි මතක තියාගන්න ඕනේ එතනින් අවසන් නොවි මේක නීතියෙන් තහවුරු කරන්න. මොකද මේ ආණ්ඩුව ඇත්ත වශයෙන්ම නීතිය තිබුණාදී නීතිය කඩන්න හදනවා. ඒකත් අපරාධයක්. මේක නවත්තන්න තමයි මේ ව්‍යාපාර අපි ගෙනියන්නේ. අනික් අයත් ගෙනියන්න ඕනේ. රටේ හැමතැනම ඒ උද්ඝෝෂණ ඇති වුණාම තමයි මේ වැඩ කටයුතු සිදු වෙන්නේ. Tamanට පුළුවන් තමන්ගේ ජංගම දුරකථනයේ ව්‍යාපාරයක් පටන් ගන්න. ඉතින් ඒකයි මම කියන්නේ ඔක්කොම එකතු වෙලා වැඩ කටයුතු කරන්න. මේකට දීර්ඝ වශයෙන් කතා කරන්නේ. ඒක මම කියන්නේ අපේ අදිත වැඩසටහන කියන්නේ මම ඇහුවේ නිසා අපේ යුතුයකමක් තිබුණා. ඒක විස්තරයක් කරන්න. දැන් කොහොමද ඒවා ක්‍රියාත්මක කරන්න කියලා වෙනත් අය එහෙම කියලා නැහැ. අපිට ඕනේ මේක දේශපාලනයක් කරගෙන දුවන්න නෙමෙයි. මේ විනාශය නවත්තගෙන හැම එක්කෙනා එක්කම එකට එකතු වෙලා අධික ප්‍රකාශනයක් අනාගතයට සකස් කරනවා.